වස්තු රූපේ අදේ රූපේ ඊනම් අනේකාන්ත කර්මජ රූපේ කියලා ගත්තේ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස පූජා කියන ඒ අතත් ආකාශ ධාතුවක් කියන ඒ නවය අනේකාන්ත කර්මජ ඊළඟට චිත්තජ රූප සියල්ලම 15ක් කියලා එනවා. චිත්තජ රූප 15ක්. ඒකාන්ත චිත්තජ රූපේ කියලා තිබෙන්නේ දෙකයි. ඒ දෙක අපි ඉගෙන ගත්තා කාය විඤ්ඤාති රූපයයි වචී විඤ්ඤාති රූපයයි. අනේකාන්ත චිත්තජ රූප තිබෙනවා 13ක්. ඒ නේ ඔව් අනේකාන්ත චිත්තජ රූප 13යි කිව්වේ අර 9 කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ කියන මේ 9ත් ඊළඟට ශබ්දයත් අනේකාන්ත චිත්තජ රූපයක් ශබ්දයත් ලහුතා මුදිතා කම්මඤ්ඤතා රූපස්ස ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන ඒ රූප තුනක් ඒවා අනේකාන්ත චිත්තජ රූප. ඒකට ඒකාන්ත චිත්තජ රූප දෙකයි අනේකාන්ත චිත්තජ රූප 13යි එකතුව චිත්තජ රූප සියල්ල 15යි. ඊළඟට උතුජ රූප සියල්ල 13යි කියන්නේ. උතුජ රූප 13යි. ඒවායේ නෑ ඒකාන්ත උතුජ රූපේ කියලා කොටසක්. නේ ඒකාන්ත උතුජ රූපේ කියලා කොටසක් එන්නේ නෑ රූප කොටසක් නෑ. ඒකට ඒ උතුජ රූප 13 වශයෙන් ගන්නේ ශබ්දය උතුජ රූපයක් වෙන අවස්ථාවක් තිබෙනවානේ. සද්දෝ චිත්තෝ උතුජෝ ශබ්දය උපදවන හේතුන් දෙකක් තිබෙනවා. සිත නිසාද ශබ්දය උපදිනවා ඍතුව නිසාද ශබ්දය උපදිනවා කියලා දක්වනවා. ඒ නිසා ඒ උතුජ රූප ගන්නා විට ශබ්දය එකක් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ කියන ඒ 9යි ඒකට 10යි අර ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන 10. ඊළඟට ආහාරජ රූප කිව්ව අර කබලීකාර ආහාරය නිසා හටගන්නා රූප ඒවා 12ක්. 12යි. ඒ 12 ගන්නේ අර නවයේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ කියන 9ත් ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන ඒ විදිහටයි ඒ රූප වෙන වෙනම දැනගත යුතු තිබෙනවා. ඊළඟට රූප පිළිබඳව කතා කරන්නේ රූප කලාප. රූප කලාප යොදන විදිහ. දැන් අප දැනගත්ත කරුණක් තමයි රූප තනිව උපදනා ස්වභාවය ධර්මය නෙවෙයි. ඒ හැම රූපම උපදිනකොට ඒ කවර හෝ රූපයක් පිළිබඳව කතා කරන විට ඒ කලාප වශයෙන්ුයි දත යුතුවන්නේ. රූප කලාප වශයෙන් උපදින. කලාපේ කියන්නේ මිටියක්. අඩු ගණනේ රූප 8ක්වත් තිබෙනවා. ඒ ආකාශ ධාතුවේ කියන්නේ රූප පරිච්ඡේදය කරන එකනේ. ඒ රූප 8ක්වත් ඒ කලාපයකට අන්තර්ගතයි ඇතුළත්. ඒවා තමයි සුද්ධාෂ්ටකය කියලා දක්වන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන යක්. ඒක සුද්ධාෂ්ටක කලාප. ඒ අඩුම ගන්න. ඉතින් ඒ කර්මජ රූපද කර්මජ කලාප වශයෙන් ලැබෙනවා. කර්මජ කලාපත් කර්මජ රූප අපි ඒකාන්ත කර්මජ රූපේ කියලා ගත්තේ කීයද? කර්මජ රූප 9නේ. ඒ නිසා ඉතින් කර්මජ රූප ඒ කියේ වෙන වෙනත් රූපනේ. ඒ කර්මජ රූප 9ක් තිබෙන බැවින්ම කර්මජ කලාපද තිබෙනවා 9ක්. කර්මජ කලාප. ඒ චක්කු දැන් චක්කු සෝත ගාන જીවහා කාය කියන ඉන්ද්‍රිය රූප 5ක් තිබුණානේ. ඒ වාග කලාප වශයෙන් ඒවා යම් කලාපයක එක රූපේකුයි ඒ ඉන්ද්‍රිය රූපය. ඒ කලාපගත අනිත් රූපත් එක්කයි ඒ පහළවන්නේ. ඒ තනිව උපදින්නේ නැහැ. ඒ නිසා තමයි ඒ කර්මජ කලාපවල තිබෙන තවත් විශේෂත්වයක් තමයි
හැම කර්මජ කලාපයකම කර්මජ රූපයක් වන ජීවිතේන්ද්‍රිය රූපය ඇති බව. දැන් අනිත් කලාපවල එහෙම නැහැ. දැන් අපට ලැබෙන ඔය චිත්තජ, උතුජ, ආහාරජ කලාපවල ජීවිතේන්ද්‍රිය රූපේ කියලා එකක් ලැබෙන්නේ නැහැ. කර්මජ කලාපවල පමණයි ඒ ලැබෙන්නේ. ඒ කර්මජ කලාප ජීවිතේන්ද්‍රියත් එක්කයි දසක කලාප වෙලා තිබෙන්නේ. එයින් කීයද? 8ක්. දසක කලාප. චක්කු දසක කලාපය, සෝත දසක කලාපය, ගාමි දසක කලාපය, ජීවා දසක කලාපය, කාය දසක කලාපය, වතු දසක කලාපය, ඉත්තිභාව දසක කලාපය, කුම්භාව දසක කලාපය. එහෙම දසක කලාපම 8ක්. 9 වෙනි කලාපය දක්වන්නේ ජීවිත නවක කලාපය. ඒක 9 කලාප. 9 මිල. ඒ ජීවිත නවක කලාප. දැන් ජීවිත නවක කලාපය ගැන කතා කරනකොට අපි ඉදිරියට කියත හැකි ඒ රූප කලාප ඒ අනුව එක එක භවයක් පිළිබඳව ගන්නා විට ඒ නාම රූප දෙකම පවත්නා භවයන්හි රූප වශයෙන් මෙන්න මේ කලාප ලැබෙනවායි කියලා මේ කලාප. දැන් මේ කලාප වශයෙන් කියනවා මේ රූප 28 කර්මාදීන් උපදින. නමුත් සියල්ල එකට නූපද. ඉතින් ඒක අපි මුලදීමත් ඉගෙන ගත්තා. කොහොම එකට ගොන්නක් හැටියට උපදින්නේ නැහැ. කලාප වශයෙන්. ඉතින් හැම කලාපයක්ම අනිත් කලාපයකින් වෙන් වෙනවා. ඒ වෙන් වෙන්නේ ආකාශ ධාතු. ඒ නිසායි ආකාශ ධාතු පරිච්ඡේද රූපං නාම කියලා දක්වනවා. තවත් ඒ ආකාශ ධාතුව චතුජ රූපයක්සේ ගනු. ඒ චතුජ රූපයක්සේ ගනු ලබන ආකාශ ධාතුව දෙන්න උපදවන හේතුවක් කියලා කර්මයේ ආකාශ ධාතුව උපදවන්නේ කි. චිත්තයේ ආකාශ ධාතුව උපදවන්නේ කි ආදි වශයෙන් එහෙම කියන්නට බැරි නම් ආකාශ ධාතුවේ කියන්නේ මොනවත් නැති හිස් බවක් නේ. හිස් බවක්. ඒ නම් අර කර්මජ කලාප ඒ ආකාශ ධාතුව නිසා වෙන් කරයි. අනිත් කලාපයෙන් වෙන් කරයි. දැන් කර්මජ කලාප වුවත් එක කර්මජ කලාපයක් අනිත් කර්මජ කලාපයක් සමග මිශ්‍ර වීමක් බැඳීමක් නැහැ. ඒ වෙන් වෙනවා ආකාශ ධාතුව. ඒ නිසා ඒ කලාපගත රූප වෙන් කරන ඒ ආකාශ ධාතුවද ඒ ප්‍රත්‍යයෙන් උපදවන රූපයක්සේ ගන්න. ඒ නිසා මේ ආකාශ ධාතුව ප්‍රත්‍ය හතරින්ම උපදවන රූපයක්සේ දක්වන්නේ. එබැවින් කීවේ අවිනිභෝග රූපහත ආකාශ ධාතුව කියන්නේ රූප 9. කර්ම චිත්ත ඍතු ආහාර යන ප්‍රත්‍ය සතරින්ම හටගත් බැවින් චතුජ රූප 9 කියන්නේ. ඒකජ රූපයි කියලා කොටසක් තිබෙනවා. ඒ කර්මයෙන් උපදවන රූප. ඒකජ. එක ප්‍රත්‍යයකින්මයි හටගන්නේ. ඒ කර්මය. ඊළඟට ද්විජ රූපයි කියලා අපි ඉගෙන ගත්තේ. ද්විජ රූප වශයෙන් ගත්තේ ශබ්දයයි ශබ්දයනේ. ද්විජ රූපයේ හැටියට ශබ්දය ගත්තා. ශබ්දෝ චිත්තෝ ද්විජෝ. ත්‍රිජ රූපේ කියලා ගත්තේ ලෞතා මුදුතා මන. ඒවා චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය තුනෙන්ම උපදවන. චතුජ රූපේ කියලා ගන්නෙ ඒ අවිනිභෝග රූප 8යි ආකාශ ධාතුව. අවිනිභෝග රූප 8යි ආකාශ ධාතුවයි චතුජේ. එතකොට චතුජේ කියන විට ඒ කර්මජත්, චිත්තජත්, උතුජත්, ආහාරජත් වෙනවා. ඒ කියේ කර්මජ කලාප, චිත්තජ කලාප, උතුජ කලාප, ආහාරජ කලාප කියන මේවා ඒ කලාපයන් අන්‍ය කලාපයන්ගෙන් වෙන් කරන්නේ ආකාශ ධාතුවේ. ඒ නිසා ඒ ආකාශ ධාතුවත් කලාපගත රූපයක්සේගෙන ඒද ඒ ප්‍රත්‍යයෙන් උපදන රූපයක්සේ දක්වන. ලක්ෂණ රූප 4යි කියන ඒවා කිසි ප්‍රත්‍යයකින් නෙවෙයි. ලක්ෂණ රූපේ කියේ මොනවාද? උපචය, සම්පති, යරතා, අනිත්‍යතා. ඒවා හරියට රූපයන්ගේ සෙවණැල්ල වගේ කියලා ගන්නවා. ඒ කියන්නේ රූපම නෙවෙයි ඒවා. රූපයන්ගේ ආකාර විකාරය. ඒ කියන්නේ දැන්
ಜಾತಿ ರೂಪය ಜಾති රූපමේව උපචය සම්පති නාමේන පවිච්ඡති එමයි ಜಾති රූපයම උපචේය සම්පතිය කියන මේ නම් දෙකින්ම හඳුන්වනවා උපචේ කීවෙත් ಜಾති රූපයට සම්පති කීවෙත් ಜಾති රූපයට එතකොට මේ ಜಾති රූපය දෙආකාරයකින් දක්වනවා උපචේ සම්පති කියන මේ නම් දෙකින් උපචයයි කීවා ඒ රූප ශීර්ෂයන්ගේ පළමු පහළ වීම සම්පතිය කීවේ ඊට පසුව සම්පති වශයෙන් પરම්පරා වශයෙන් හට ගැනීම සම්පති. ඒකට මේ සම්පති උපචේ කීවේ හට ගැනීම ගෙන උත්පාදක්ෂණය කියන ಜಾති රූපයේ කියේ ඒකයි. ඒකට ඒ උපචේ වශයෙන් ගනු ලබන සම්පති වශයෙන් ගනු ලබන්නේ ඒ රූප කලාපයන්ගේ උත්පාදක්ෂණ ಜಾති රූප. ඊළඟට යම් රූපයක් ಜಾති කියන උත්පාදක්ෂණයට පැමුණුනේද ඊට අනතුරු ක්ෂණයේදී සිට භංගයේත් එහි පවත්නේ තිතියන රූපය පිළිබඳ තිතිය. ඔව් ඒ රූපය පිළිබඳ තිතිය කුඩා ක්ෂණ 49කින් පරිමිතයි. ඒ තමයි ජරතා රූපය. ජරත. එතකොට ඒ රූපයේම දිරීම. දැන් එක රූපයක් මේ විදිහට යම් කිසි වේලාවක රූපයක් හටගත්තේ නම් ඒ රූපය චිත්තක්ෂණ 17 කියනකොට කුඩා ක්ෂණ 51. මේ පළවෙනි කුඩා ක්ෂණ. මේ අතරේ තියෙනවා කුඩා ක්ෂණ 49. මේ තමයි මේ මෙතෙන්දී හටගත්ත රූපේ ඒ ක්ෂණය මේ 49. ඒ ඊළඟට 51 වෙනි ක්ෂණයට භංග. ආකල්ලි ඒක භංගය. ඒක නැතිදී. මෙන්න මේ කාලය තුලදී ඒකේ තිතික්ෂණය තමයි ඒ රූපේ තිතික්ෂණය තමයි ජරතා රූප නමින් හඳුන්වන්නේ. ජරතා රූපේ කියන්නේ දිරණ බව. දිරණ බව. දිරීම. ඒ දැන් රූප පිළිබඳවත් ඒ අප පිළිබඳවත් ප්‍රකාශ වන කරුණක්නේ ජරං පත්වා මරණං කිය. ජරං පත්වා මරණ. ජරාවට පැමිණ මරණය වේ. ඉතින් ඒ නිසා මේ රූපේ පිළිබඳව මෙතන මේ උපාදයේ සිට ඊළඟට මේ ගත කරන කාලය හරියට මරණය වෙත යනවා. නේ මරණාභිමුඛ භංගාභිමුඛ ගමන. භංගයේ වෙතට භංගාභිමුඛව යන. ඒ තමයි මේ පිටි යන ඒ ජරතාව. ඒ ජරතා රූපය කියලා හඳුන්වන්නේ ඒක. එතකොට ඒක රූපයක් පිළිබඳ අමුතු රූපයකගේ ඇතිවීමක් ගැන නෙවෙයි මේ කතාව. මේ රූපයේ පිළිබඳවම අවස්ථාවක් ගැන කියන්නේ. ඒකයි රූප ඡායා. හැටියට රූපයන්ගේ සෙවණැල්ලක්. කාර්ය විකාරයක්. ඒකයි දැනගත යුත්තේ. තිති රූපය. ඒ මේ ಜಾති රූපය ඊළඟට ಜಾති රූපයේ උපචේ සම්පති කියන නම් දෙකින් හඳුන්වනවා. ඊළඟට ජරතා රූපය. අනිත් එක අනිච්චතා. අනිච්චතා කියන්නේ අර 51 වෙනි ශ්‍රේණියේදී භංග. අනිච්චතා. ඉතින් ඒ අනිච්චතාව කියන්නේ අනිච්චතාවය කියන්නේ අනිත්‍ය බව කියන එක. අනිච්චතා අනිත්‍ය බව. ඉතින් ඒ රූප පිළිබඳ අනිත්‍ය බවක් ඒ කියන්නේ රූපේ පිළිබඳ. දැන් මෙතන කොහොම ඉස්සක් විද්‍යාවක් දක්වන මෙන්න මේ අතීත භාවයේ කියලා දක්වන මේ සිතේදී තියෙනවා උපාද කිසි භංග. ඒ එකක් මේ රූපේ පිළිබඳ උපාදයේ දැකීමට ගත්තේ. මේ උපාද කිසි භංග. මේ සිතේදී තිබෙනවා ඇතිවීමකුයි පැවැත්මකුයි. එය අර ප්‍රසිද්ධ වචන වලින් කියනවා නම් ජාති ජරා මරණ. ඒ ජාති ජරා මරණ ක්ෂණික එකක්. මේ ක්ෂණ උත්පාදක්ෂණේ ඒකේ ජාති. විතික්ෂණේ ඒකේ ජරා. භංගක්ෂණේ ඒකේ මරණ. ඒකට හැම රූපම හැම සිත්ම හැම සිතක්ම චෛතසිකයක්. හැම රූපයක්ම ඔය ජාති ජරා මරණ නැත්නම් උපාද පිටි භංග
රූප පිළිබඳ උපචේ සම්පත්‍ති ජරතා අනිච්චතා කියන මේක භාජනයි. එයින් පිටත්තර ඒවා කිසිවක් නෑ. එහෙමනම් తত্ত্বය ඒ මොනවා පිළිබඳවද කියන්නේ? මේ බාහිර ලෝකයේ ගැන විතරක් නෙවෙයි. ප්‍රධාන වශයෙන් මේ අප පිළිබඳව මේ එක සම්දානයක් පිළිබඳව කියන්නේ. ඒකට මේ ශරීරයේ පිළිබඳව තත්ත්වයක්, ශරීරයේ ඇසුරු කොට පවත්නා සිත පිළිබඳව තත්ත්වයක්. එතකොට ඒ නිරන්තරයෙන් හැම තිස්සෙම ඇති වෙන නැති වෙන හරියට මේ ඇවිලි තියෙන දෙයක් වගේ. දැන් අර පහන් සිළුවේ උපමාව දක්වන්නේ ඒ වගේ තත්ත්වයක්. ඒක අපට පෙනෙන්නේ. ඒ පෙනෙන්නේ නැත්තේ ඒ පිළිබඳ අවධානය යොමු නොකරන බැරි. නැත්නම් ඒ පෙනෙන්නට ඕන. පෙනෙනවා. වෙනත් මේ ඇස් එක ඇහැට වෙන්නත් ප්‍රමාද අය පිටි ඇටි. ඇහැට නෙවෙයි ඒක නුවණටයි පෙනෙන්නේ. නුවණට පෙනෙන්නේ. දැන් ඇහැට උනන් හරියට ඇහැට පෙනෙන ආකාරයෙන්ම නුවණට පෙනෙන්නේ. කොට පෙනෙන්නේ. හරියට ඇවිලෙන දෙයක් වගේ නැති වෙවි යන දෙයක් මේ එහෙම පෙනෙනවා. ඒ පෙනෙන්නේ ඇහැට නෙවෙයි සිතට නැත්නම් නුවණට පෙනෙනවා. නෑ ඊට කලින්. ඊට කලින් ඒ සෝවාන් මාර්ගයට එන්නේ නෑ. එයා දකින්නතු. ඒවා දැකීම ඊට කලින් සිදු වෙන්නේ. නාම රූප පරිච්ඡේදයේ මුලදීමනේ කරන්නේ. නාම රූප පරිච්ඡේදය කරලා ඊළඟට පිළිවෙලින් උදේ වය භංග බය ආදීනව නිබ්බිදා ආදී වශයෙන් උපදනා ඒ නුවණ උපදවා ගැනීමේදී නැත්නම් ඒ නුවණ ඇතිවන්නේ මේවා දැකලා. يعني ඒ දැකීම් වශයෙන් ඇතිවන්නේ නුවණ. මේවා දැකලා නුවණ ඇති වෙනවයි කියන එක ඒක පర్యాయ කතාවක්. ඒ මේවා දැකීම ඒ නුවණටයි අසුවන්නේ. ඒ නුවණින් කරන වැඩ. ඒ දකින්නේ. සිද්ධිය ඒකමයි. කියන්නේ දැන් අප පිළිබඳව සලකතොත් අපි කියන්නේ මේ ගිනි වශයෙන් දක්වන 11ක් තිබෙනවා. ඒ 11න් ජාති, ජරා, මරණ ඔය තුන ගන්න. එතකොට ඒක උපාදපිති භංග කියන එකටත් හරිනේ. ජාති, ජරා, මරණ. අර ගිනි 11ක් කියනවනේ. ජාත්‍ය ආදී 11 දිනකින් දැවෙමින් සිටිනවයි කියන්නේ. රාග දෝෂ මෝහ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස්ස උපායාස. ඒ 11 තමයි 11 ගින්න කියන්නේ. ඉතින් මේ 11 ගින්නෙන් ජාති ජරා මරණ කියන මේ තුන ගත්තොත් ඒ අපට අපි සම්මුති වශයෙන් ගනු ලබන ජාතියකුයි ජරාවකුයි මරණයකුයි කියන්නේ. දැන් අපි කියනවනේ අසෝලා මරණයි කියන්නේ. ඒ අසෝලා මරණයි කියන්නේ සම්මුති මරණය. අසෝලා දිරු කියන්නේ නාකි වෙලයි දිරලයි කියලා එහෙම කියනවා නම් ඒ සම්මුති ජරාව. අසෝලා උපන්නයි නැත්නම් අසෝලාට දරුවෙක් ලැබුණායි හරි මොකක් හරි කියනවා නම් ඒ සම්මුති වශයෙන් කරන මේ જાතිය ඇතිවි නේ. ඒක සම්මුති. දැන් ඒක පරමාර්ථ වශයෙන් බලන විට යම් ධර්මයන්ගේ අප ගන්නා අවස්ථාව පිළිබඳව කියන්නේ ಜಾති. යම ಜಾති කියන්නේ ඒ තත්වයෙන් ඇති වුණේද එතෙන් සිටම ඒ යන්නේ ආයු කාලය ගත කරමින් මරණය වෙත. අර ආයු කාලය ගත කිරීම තමයි ජරා කියන එක. ළඟට මරණ. ඉන්නේ. දැන් ඒ තත්වය අපට නිරන්තරයෙන් තිබෙන එකක්. අපට සිත් උපදිනවා පවතිනවා නැති වෙනවා. රූප හට ගන්නවා පවතිනවා නැති වෙනවා. ඒ ගින්න අපට නිරන්තරයෙන් තිබෙන එක. දැන් එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ අපි නිරන්තරයෙන් දැවෙන ගිනි හැටියට දැක්වේ. නිරන්තරයෙන් දැවෙන ගිනි ජාති ජරා මරණ හැමතිස්සෙම තිබෙනවා. හැමතිස්සෙම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඒ තමයි නාම රූප ධර්මයන්ගේ ස්වභාවය. මේක අපට වැහිලා තිබෙන්නේ. වැහුනේ මොකෙන්ද? වැහුනේ අවිද්‍යාවෙන් වැහිලා. අවිද්‍යාව කර්ම කොටගෙන අපිට පේනවා බොහොම ලස්සන හැඩරුව ඇති මේ
කෙනෙක් හැටියට ඉන්නේ. ඉතින් ඒ විදිහට අපි දකින්නේ. උපන්නේ කවදාද? එදා ඉඳලම තාම ඉන්නවානේ. මේ ගස්ගල් කඩන්නට පුළුවන් තරම් ශක්තිමත්ව ඉන්නවා අපි. කියලා ඒ විදිහට අපට පෙනෙන්නේ අපි ගන්නේ. නමුත් අර නිරන්තරයෙන් සිදුවන සිද්ධිය වැහිලා. අන්නේ වැස්ම ඒකට කියන්නේ මොකක්ද කියලා? සත්‍ය පටිච්චාදක මෝහය. සත්‍ය පටිච්චාදක මෝහය කියන්නේ ඇත්ත වසාලන මෝහය. එතකොට යමකින් යමක් වහනවා නම් ඒක හරියට කඩතුරාවක් වගේ නේ. ඒක වැස්මක්. ඒ වගේ වැස්මක් අපිට තියෙනවා. මේ වැස්ම කුමක් මතු පිටද එළවලා තියෙන්නේ? නුවණ නැමැති ඇස වසා තිබෙන එක. ඒ නුවණ නැමැති ඇස වසා තිබෙන අවිද්‍යාව ඒ වූ පරිදිම පවතිනවා නම් අපිට මේක කොයි වෙලාවකවත් පේන්නේ යම් යම් අවස්ථාවලදී ඒ අවිද්‍යාව එහාට මෙහාට වෙනවා. හරියට මේ අපි ගනිමු මේ දොරෙන් දාක් ජනේලෙන් දාක් ඔහොම ඉල්ලලා තිබුණත් සමහර විටක උලන් ගහනකොට එහාට මෙහාට වෙලා එතනින් ඉවත පේනවනේ. අන්න ඒ වගේ යම් යම් අවස්ථාවලදී අපට මේකේ தত্ত্বය නිකන් ඒ වැටෙන බවක් තිබෙනවා. එහෙම පේනවනේ සමහර විටක මේ බොහෝම අමාරු තත්වයකට කෙනෙක් ඇද වැටුනම රෝගී වශයෙන් එයාදී අවස්ථාවලදී ටිකක් හිතෙනවා. සමහරු ඒ නිසා කියනවනේ ඊට පස්සේ මම මෙතෙක් කල නම් මේ ආගම ධර්මයේ ගැන විතරක් හිතුවේ නෑ. අනේපුණාට පස්සේ නම් වෙන මොනවත් කරන්නේ නෑ. ඕවමයි කරන්න කියලා සමහරු කියනවා. එහෙම මොකද ටිකක් ඒ වෙලේ ටිකක් පේනවා මේකේ මොකක් හරි පේනවා. පස්සේ ඒක අමතක වෙනවා. අර එහෙම අවස්ථාවලදී ඒකට ටිකක් අර Taman ගැටී තිබෙන ඒක නිකන් මේ ඇත්ත පෙනෙන අවස්ථාවක් වගේ නිකන් Tamanට පේනවා මේකේ තත්ත්වය. දැන් Taman කවදාවත් හිතාගෙන හිටියේ නැති දෙයක් වෙලා තියෙනවා. එහෙම අවස්ථාවලදී පෙනෙනවා මිසක එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙකුට ඕවගෙන හිතෙන්නේ කොටෙකුත් හිතෙන්නේ මොනවද? හම්බ කරන එක, කන එක, බොන එක, විනෝද වෙන එක, නටන එක, දුවපනින එක ඕව ගැනමයි හිත. එතකොට ඕව ගැන හිතනකොට අනිත් ඒවාට වෙලාවක් නැහැ. ඒවා ගැන මොනවත් හිතෙන්නේ නැහැ. මේක මේ විදිහේ හැඟීමක් දැනීමක් ඇතිවන්නට සමාධියක් යම් කිසි අවස්ථාවකදී ඇති වෙන්නට සමාධිය නිශ්චලතාවක් නැවතී සිටින බව. ඒ කියන්නේ සිත පිළිබඳව සලකන විට යම් කිසි වක් පිළිබඳව සිටීමට නුවණක් මෙහෙවා සිටීමට තරම් නැවතීමක් ඇති වේලාවකයි කෙනෙකුට ඕක පිළිෙන්නේ හිතෙන්නේ. ඒක තමයි සමාධිය. ඒ සමාධිය කෙනෙකුට උපදින තුරු ඇත්ත පෙනෙන නුවණක් ඇතිවන්නේ නැහැ. ඉතින් ඒ සමාධිය වුවත් ඉබේ ඇතිවන දෙයක් හෝ ඕන වේලාවක නිකම් හිතුව පමණින් ඇතිවන දෙයක්ුත් නෙවෙයි. ඒ සඳහා කෙනෙක් වෑයම් කරන්නට ඕන, උත්සාහයක් කරන්නට ඕන. එහෙම නැතුව සමාධියක් අපිට හැමසිතකම තියෙනවා. හැමසිතකම තිබෙන සමාධියක් තිබෙනවනේ ඒකාග්‍රතාව කියලා. ඒකාග්‍රතාවනේ සමාධිය. ඒ සමාධිය ගැන නෙවෙයි. සමාධිය කියන්නේ කුසල චිත්ත ඒකාග්‍රතාව සමාධිය. කුසල් සිතෙහි යෙදෙන ඒකාග්‍රතාවයි සමාධිය. ඒ සමාධිය ඇති වූ කල්හි කෙනෙකුට නුවණ මතු කරගන්නට පුළුවන් වෙනවා. නුවණ සමාහිතෝ යථා භූතං පජානාති පස්සති. සමාහිත එකඟ වූ සිත් ඇති තැනැත්තේ යථා භූතං ඇති සැටිය පස්සති. ඇති සැටිය දකි. එහෙම නැත්නම් ඇති සැටිය පජානාති නුවණින් දැනගන්න. ඒ ඇති සැටිය තමයි මේ ඇති සැටියයි කියන්නේ අපි හිතුවත් නොසිතුවත් ඒ පිළිබඳව අපි බැලුවත් නොබැලුවත් අප පිළිගත්තත් නොපිළිගත්තත් ඒකයි తত্ত্বය. අපිට කියතේ කියා නෑ ඕක නෙමෙයි මේක ඔය කියන කතාව හරි නෑ මේකයි తত্ত্বය. අපි උපන්දා ඉඳලා කවදා හරි මැරෙනකම් ඔය ඒකාකාර ජීවිතයක් ඒකාකාර පැවැත්මක් අපේ තියෙනවා කියලා ඒකයි අපේ පිළිගැනීම කියලා කෙනෙකුට එහෙම කියත් හැකියි. කවුරු කෙසේ කීවත්
එහෙම නැත්නම් මේක කිසිදු වෙනසක් නැතුව දිගටම පවතිනවයි කියලා හිතාගත්තා. ඒ හිතා ගැනීම ඒ එකිනෙක කෙනාගේ සැලකීම. නම් ඇත්ත මොකක්ද? අපි හිතුවත් නොසිතුවත් බුදුරජාණන් වහන්සේ වදාළත් නොවදාළත් බුදුරජාණන් වහන්සේ වදාළත් නොවදාළත් අපි හිතුවත් නොසිතුවත් පිළිගත්තත් නොපිළිගත්තත් මේ නාම රූප පිළිබඳ తත්වය නැත්නම් පංචස්කන්ධය පිළිබඳ తත්වය ඒකයි. ඇතිවීම, පැවැත්ම, නැතිවීම නැත්නම් උපාද පිටිභංග, ජාති ජරා මරණ. ඒක ක්ෂණිකව සිදු වෙනවා. ක්ෂණෙහි සිදුවෙන ඒකනේ ක්ෂණ භංගුරත්වය කියලා කියන්නේ. ක්ෂණ භංගුරත්වය කියන්නේ ක්ෂණෙහි සිදුවෙන භංගය. ඒ බව. ඒක අපි දකින්නේ නැහැ. නම් දැක්කේ නැති වුණත් ඒකයි තත්. ඒකයි තත්. වේගයෙන් සිදුවෙන නිසා පේන්නේ නැහැ තමයි. ඒ වේගයෙන් සිදුවෙන නිසා නොපෙනෙන්නේ ඒ වේගයෙන් සිදුවන දේ වෙන්කර බලා ගත හැකි වන පරිදි නුවණ උපදවා නොගැනීම. දැන් අපට අර වේගයෙන් කරකැවෙන ගිනි පෙනෙල්ල ගිනි වලල්ලක් සේනේ පෙනෙන්නේ, ඇහැට පෙනෙන්නේ ගිනි වලල්ලක්. ඒ මොකද ඇහැ පොහොසත් නෑ, ශක්තිමත් නෑ, ඇහි නෑ දක්ෂතාවක්. මේ ගිනි පෙනෙල්ල එක එක තැන පේනවා, ඒක වෙන්කර දැකීමට. ඒ නිසා එක විදිහකින් ගිනි පෙනෙල්ල ඒ තැන දිස්වීම ගිනි වලල්ලක් සේතර නැති ගිනි වලල්ලක් වශයෙන් ගැනීම එක්තරා භ්‍රමයක් කියන එක. ඇත්තක් නෙවෙයි, ඒක වැරදි පිළිගැනීමක්. ඒ වගේ. ඉතින් අන්න ඒ වෙන්කර බැලීම. ඒ කියන්නේ වෙන්කර බලන්නේ කියන්නේ. දැන් අරක මොකක්ද? දැන් මෙහෙම කෙරුවාම පෙනෙන ඒ ගිනි වලල්ල ඒක අපේ මේ පංචස්කන්ධයට අපේ මේ රූපාදී නාම රූප ධර්මයන්ට සම්බන්ධ කොට ගන්නවා නම් අර ගිනි වලල්ලක් මෙන් පෙනුනේ ගිනි පෙනෙල්ල ඝනයකින් වැහිලා. ඒක ඝනයක් නේ. මේක එකක් කියලා ගත්තනේ. වෙනම පෙනෙන ගිනි පෙනෙල්ල එකම ගිනි වලල්ලක්සේ ගත්තේ අර ඝන සංඥාව ඇති වෙලා ඝනයක්සේ කියන්නේ. ඉතින් ඒක වෙනම එක එක තැන දිස් වෙන බුදු ගිනි වලල්ලක් ගිනි පෙනෙල්ලක් මිසක ගිනි වලල්ලක් නැtei කියා දකින්නේ අර ඝනය බිඳ බැලුවොත්. ඒ වගේ මේ ස්කන්ධ පංචකය පිළිබඳ වූ ඝනය බිඳින්නට ඕන. ඝනය බිඳ බලන්න. ඒකයි විදර්ශකයන් පිළිබඳව ඒ අවස්ථා දක්වන තැනදී බණ පොතේ සඳහන් වන්නේ ඝන විනිභෝගේ කත්වා කියන. ඝන විනිභෝගේ කත්වා කියන්නේ ඝන විනිර්භෝගේ කොට. ඝනය විනිර්භෝග. ඝනය කියන්නේ එකක් මෙන් ගත් දේ විනිර්භෝග කොට. ඒ කියන්නේ බෙදලා වෙන් කරලා කියන විනිර්භෝගේ කට. අන්න එහෙම බෙදීමක් මෙතනත් කරන්නේ. නිහිත කරන්නේ බෙදන එකනේ. දැන් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විභජ්‍යවාදී කියලා කියන්නේ. විභජ්‍යවාදී කියන්නේ බෙදෙන. ඉතින් බෙදලා ඒ එකක්සේ ගත්ත දෙයක් බෙදා පින්නන විට ඒක එකක් නෙවෙයි. දැන් එහෙමනේ හැම එකක් පිළිබඳවම එහෙම බෙදීමක් තියෙනවා. වෙන එකක් තමයි ලෝකෝත්තර ධර්ම. කියා දැක්කේම ලෝකෝත්තර ධර්ම කොටස් දෙකක් තිබෙනවා නේ. අපි ගන්නා එකක් තමයි සංඛත ලෝකෝත්තර, අනෙක අසංඛත ලෝකෝත්තර. අසංඛත ලෝකෝත්තර ධාතුව තමයි නිර්වාණය. සංඛත ලෝකෝත්තරය කියන්නේ මේ ලෝකයේත සත්වයා බැඳ තබන රහන් බිඳිමින් කඩමින් ඇතිවන්නා වූ සිත් කොටසක් තිබෙනවා. ඒවා තමයි අසංඛත ලෝකෝත්තර කියලා කියන්නේ. ලෝකෝත්තර සිත් 8. සංඛත ලෝකෝත්තර. අනිත් ඒවා අසංඛත. එතකොට මේ සංඛත ලෝකෝත්තර කියන සංඛතේ කියන්නේ හේතු ප්‍රත්‍ය නිසා හටගන්නේ. ඒ සංඛත ලෝකෝත්තර ධර්ම 8. සිත් වශයෙන් මේ 8 කියන්නේ. සිත් 8යි. ඉතින් ඒ සමගියදෙන චෛතසික තිබෙනවා. එතන ප්‍රධාන කොට ගන්නේ කුමක්ද? මාර්ග කියලා ගන්නා විට චෛතසිකම 8ක්. එතන මාර්ගය කියලා දක්වන්නේ.
ඒ චෛතසික 8ගේ සමුදාය මාර්ගය කියලා ගත්තේ. ඒ සමුදායේ එක එක අංගයක් වෙන වෙනම ගන්නා විට අපි ඊට කියනවා මාර්ගාංග කියලා. මාර්ගාංග. ඒකට මේ මාර්ගයේ පවා වෙන්කොට දක්වනවා මාර්ගාංග වශයෙන්. ඉතින් එතනක් තිබෙන්නේ එකක්ම නෙවෙයි. එතනක් තිබෙන්නේ ධර්ම වශයෙන් ගත්තොත් වෙන වූ ධර්ම 8ක්. ධර්ම 8ක්. අනේ ධර්ම 8ේ සමුදාය ඒකීභූත එකට අට ගන්නා විට එහි ඇති බලයෙන් තමයි කෙලෙස් නැසීම නිවන ප්‍රත්‍යක්ෂ කිරීම කියන ඒවා සිදුවන්නේ. ඒ නුවණ මුලදී දියුණු කරගෙන ගිහින් ලෝකෝත්තර තත්වයෙන් නුවණ පහළ වෙන අවස්ථාවේදී සිදුවන සිද්ධියක්. කලාපා ඒක 20 කියලා ඉන්නේ. කලාප 21ක් තිබෙනවා. එයින් කර්මජ කලාප තිබෙනවා 9ක්. කර්මජ කලාප 9 කිව්වේ චක්කු දසක කලාපය, සෝත දසක කලාපය, ගාහන දසක කලාපය, ජීවහා දසක කලාපය, කාය දසක කලාපය. එතන එනවා කලාප 5. ඊළඟට ඉත්ති භාව දසක කලාපය, පුම් භාව දසක කලාපය. ඊළඟට වස්තු දසක කලාප. 8යි ජීවිත නවක කලාප. දසක කලාප 8කුත් 9 කලාප. එහෙම නෙන්නේ පඨවි චක්කු පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිත චක්කු. එමේ කලාපය. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිත චක්කු 10ක්. දසක කලාප. සෝත දසකයත් එහෙමයි ජීවිත සෝත. සෝතප්පසාද. ජීවිත ගාහන දසක. ගාහන ප්‍රසාද. ජීවා ප්‍රසාද. කාය ප්‍රසාද. ඉත්ති භාව රූපය, පුම් භාව රූපය. අර 9ට එකතු කරලා පුම් භාව රූපය. ඊළඟට වස්තු රූපය. හදේ වස්තු රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිත වස්තු දසක කලාප. ඊළඟට ජීවිත නවකය. ජීවිත නවකයේ කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිත. ඒ ජීවිතේන්ද්‍රිය සහිත වූ නවක කලාපය. එතකොට චක්කු දසක කියලා එක කලාපයක්. ඒ විදිහට සෝත දසක, භාව දසක, ජීවා දසක, කාය දසක, භාව දසක දෙකක් තියෙනවානේ. භාව ඒ කියන්නේ ඉති භාව, කුම් භාව. අපි කියන්නේ ඉති භාව දසක කලාපය, කුම් භාව දසක කලාපය, වස්තු දසක කලාපය. කලාපය ජීවිත නවක කලාපය. ඒකේ ඉන්නේ 9යි. මේවට 10 මේකේ එක. එතන 9යි. දැන් මොකක්ද මේ කලාපයක් කියන්නේ? කලාපයක් කියන්නේ මේ තියෙන්නේ ඒක විට ඉපදීම, එක විට නිරුද්ධ වීම, එකම නිස්රේයක් ඇති බව යන මේ කරුණු තුනහා ඒ කලාපගත රූප පිණ්ඩයන්ගේ සහවෘත්ති එකට පැවතීම් ලක්ෂණයෝය. කලාපයක තියෙන ලක්ෂණ. දැන් ඒ කලාපය එක විට උපදින්නේ, එක විට නිරුද්ධ වන්නේ, අනිත් එක එකම නිස්රය. නිස්රය කියන්නේ අසුර ආධාරය ඇති බව. දැන් ඒ නිසා චක්කු දසක කලාප. චක්ෂු ප්‍රසාදය ගත්තොත් ඒ චක්ෂු ප්‍රසාදයට හතගැන්මට මිශ්‍රය වන්නේ අර පඨවි ආදී කොට ඇති ඒ කලාප. ඒ අනිත් රූප ටික.
සෝතයත් එහෙමයි. ඒ විදිහට දැන් එයින් එක රූපයක් වෙන වෙනම ඉදීමක් නෙවෙයි. එකට ඉදීම. සහ වුත්තිනෝ කියන්නේ එකට පැවතීම කියන්නේ. ඒක උපාදා ඒක නිරෝධා සහ වුත්තිනෝ. චෛතසික වලට වඩා වෙනස්. චෛතසික වල තිබෙනවනේ ඒක උපාද ඒක නිරෝධ ඒක ලම්බන. ඒක ලම්බන ඒක වත්තු. දැන් මෙතන එහෙම ඒක ලම්බන කියලා අරමුණු කිරීමක් නෑ අනාරම්මන නෙමේවා. ඒ නිසා එකට එකවර පහළවන්න. කොටින් කියනවා නම් ඒ එකද රූපයකවත් තනිව පහළ වීමක් නෑ. මිටියක් වශයෙන් එකට පහළ. ඉතින් මේ මිටියේ තිබෙන මේ කලාපගත රූප ඔවුනොවුන් සම්බන්ධව තිබෙන. අරවා වගේ සංප්‍රයුක්ත වීම මිශ්‍ර වීම නෑ. ඒ සංප්‍රයුක්ත කියන වචනේ යෙදෙන්නේ නෑ. සංප්‍රයුක්තය කියන්නේ ඒ හරියට චිත්තචෛතසික ධර්ම ඔවුනොවුන් එකට කාවැදිලා වගේ තිබෙන තත්වයක් ඒක. මිශ්‍ර වීම. ඒ නම යෙදෙන්නේ නැහැ මේ රූප පිළිබඳ. රූපයන්ගේ එහෙම තත්වයක් නැහැ. රූප කියන්නේ මේ රූප කියලා අප ගන්න විට අපිට හිතා ගන්නට අමාරු අපි රූපේ කියලා සලකනකොටම යම් කිසි සතහනක් ඇති නේ සතහනක් තිබෙන එක්තරා ප්‍රමාණයක් ඇති දෙයක්සේනේ අපි ගන්න. නමුත් මේ කලාප ගැන කතා කරන විට තේරුම් ගත යුත්තේ කුමක්ද? රූපයන්ගේ තිබෙන ක්‍රියා මාත්‍ර කියන ඒවා ශක්ති නේ. ඒ බව තේරුම් ගන්න. ඒ රාශියක් එක්තැන් වූ කල්හි ඒ රූප එකකටවත් නැති යම්කිසි සතහනක් ආකාරයක් දක්වනවා. ඒ නිසා අපි මහා භූත ගැන කතා කරනකොට ඉගෙන ගත්තානේ. අපෝ රවටනවායි කියන්නේ. දැන් සුදු කළු කහ ආදී ඒ වර්ණ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප හතර අතුරෙන් එකකටවත් නැහැ. පඨවි ධාතුව මොන පාටද කියලා ඇහුවොත් එහෙම කියන්න බෑ. ඒක ඊ වර්ණයක් තියෙනවා. නමුත් මේ එකතු කල්හි දැක්වෙනවා වර්ණ. ඒ වගේම පඨවි ආදී ඒ ධාතු ගත්තොත් ඒ එකද ධාතුවකවත් ගන්ධයක් නැහැ. අසුවල් ගඳේ කියන්න බෑ අසුවල් ධාතු. නමුත් මේවා ඔක්කොම එකතු වුණු කල්හි එහෙම ගන්ධයක් වෙනවා. ඒකනේ. ඔව් ඒක තමයි. ඒ වෙන වෙනම ගත්තොත් ඒ ධාතු වෙන් කළොත් හරියට දැන් ඒ ධාතු වෙන් කළොත් ඒ ධාතු පිළිබඳ නැහැ සතහනකුත් දක්වන්න. සතහනකුත් නැහැ. එහෙම දක්වන්න. ඉතින් සතහනක් වශයෙන් අපිට පේන්නේ මේ ධාතු සමූහයකගේ එකතුවක්. කලාපගත රූප රාශියක් එකතු වූ කල්හි යම් සතහනක් දක්වන. ඒ සතහන තමයි අපව රවටන්නේ. ඒ නිසා තමයි අර ඒ සතහන අපව රවටන්නේ මත් නිසාද අපට ඇතිවන්නා වූ සංඥාවෙන් අපව මුලා කරනවා. අපිට තියෙනවානේ දැන් එක සංඥාවක් තමයි ඝන සංඥා කියන්නේ. ඝන සංඥා කියන එකත් අපව මුලා කරන එකක්. අපි ඝනයක් ඒක ඝන එකම දෙයක් හැටියට ගන්නවා. ඒකනේ එක විදිහකින් බලන විට මුළු ලෝකයම අපව රවටන ඒවායි තියෙන්නේ කියන්නේ. ලෝකෙ තියෙන්නේ අපව රවටන. අපව මුලා කරන මුලාව අවිද්‍යාව නිසා. ඉතින් අවිද්‍යාව නිසා මුලා වීම හරියට කෙබඳුයි කියලා දක්වන්න. පටිච්චසමුප්පාදේ නේ? කොහොමද කියන්නේ? යථාපි නාම ජච්ඡන්தோ නරෝ අපරිනායකෝ ඒකදා යාති මග්ගේන කුම්මග්ගේ නාපිච්චේකදා සංසාරේ සංසරං බාලෝ තථා අපරිනායකෝ කරෝති ඒකදා පුඤ්ඤං අපුඤ්ඤං පිච්ච ඒකදා. එහෙම නේ. මේ අවිද්‍යාවෙන් සිදුවුණු මුලාව හේතු කොටගෙන ඉතින් මේ මුලාව තැනත්තා මේ මුලා වූ තත්වයේ හිමි තිබෙන මේ තැනත්තා ඇතැම් විටක පින් කරන අවස්ථාවක් තිබෙනවා. බොහෝ විට පව් කිරීමයි කරන්නේ. බොහෝ විට කරන්නේ පව්.
ඒ අවිද්‍යාවෙන් මුලාව. ඉතින් අවිද්‍යාව දැන් ප්‍රධාන වශයෙන් බුද්ධ ආගමේ ඉගැන්වෙන මේ බුද්ධ ආගම කියන එකෙන් අපේක්ෂා කරන්නේ අදහස් කරන්නේ කුමක්ද කියලා බැලුවොත්. එය පිළිගත් කෙනෙකුට මේ අවිද්‍යාව ප්‍රධාන කොට ඇති ක්ලේශ ධර්ම සහ මුලින් නැති කිරීමේ පිළිවෙතක යෙදීමයි බුද්ධ ආගමේ උගන්වන්නේ. වෙන එකක් නෙවෙයි උගන්වන්නේ. එයයි උගන්වන්නේ. ඉතින් ඒකනේ උන්වහන්සේ මුලටම වදාළේ නේ මජ්ක්‍ධිමා පටිපදා අය මේවා අරියවට්ටංගිකෝම මුලාව දුරු කරා. මුලා වූ තැනැත්තා කොයි පැත්තට හෝ වැටෙන. එක්කෝ ලෝභයේ පැත්තට, එහෙම නැත්නම් ද්වේෂයේ පැත්තට. අත්තකිල මතා කාම සුඛල්ලිකාම යෝගයට, අත්තකිල මතාම යෝගයට. ලෝක සමාජයට වැටෙනවා මුලාවනේ. ලෝක සමාජයට වැටෙනවා මුලාවනේ. ඔව් ඒක තමයි ඒ මුලාව කරුණු සහිතව. ඒකනේ අපිට ආචාර්යවරයෙක් ශාස්ත්‍රවරයෙක් වුණා කරන්නේ. ශාස්ත්‍රවරයෙක් අපිට ඕන කරන්නේ අපේ ඇස් අරවන්නට. අපිට හරියට කරුණ කියන්න. ඊළඟට වහන්සේගේ අනුශාසනයේ පරිදි ඒ අනුශාසනයේ පිළිගෙන ඒ පරිදි පිළිපැදීම නිසා අපට ක්‍රමයෙන් ඒ අවිද්‍යාව දැන් හැම දෙනාගේම අවිද්‍යාව එක සමාන නෙවෙයි. යම් කෙනෙක් විදර්ශනා නුවණ උපදවාගෙන තිබේ නම් යටත් පිරිසෙයින් උද්‍යව්‍ය ඥානය කියන එකවත් ඝන බහල ප්‍රත්‍යඥයෙකුගේ తත්වය නෙවෙයි. ඒ තරත්තාගේ අවිද්‍යාව ඒ ජීවිතයේ අවස්ථාවේදී. මොකද ඒ අවිද්‍යාවෙන් කරන ඒ වැස්ම ධර්මයක් දුරට දුරු කරලා ධර්මයක් දුරට. ඉතින් භංග ඥානය උපදවා ගත්තම ඊට වඩා උසයා බොහොම කිට්ටුයි මාර්ගඵලයන් ලබා ගැනීම. ඒ නිසා සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා කියන්නේ. ඒ දැන් ප්‍රත්‍යඥයෙක් තමයි ඊළඟට මේ මාර්ගෙහි පිළිපැද ප්‍රත්‍යඥ ගෝත්‍රය අත්හැරලා ආර්ය ගෝත්‍රයට පැමිණෙන්නේ සෝවාන් මාර්ගඵලයන්ට පැමිණෙන්නේ. නිකම්ම පැමිණෙන්නට බෑ. කවුරු පැමුණුණා ඒ පැමිණෙන්නේ පිළිවෙතක යෙදී. ඒ පිළිවෙත සමහරුන් පිළිබඳව බොහෝම වේගවත්. ඒ නිසා බණ අහමින් සිටියේදී මාර්ගඵල ලැබෙන්නේ. නමුත් පිළිවෙත තියෙනවා. පිළිවෙත ඇයි සිතේ තියෙන. කලින් නෙමෙයි මේ වේලේ. සමහර විටක දඩේ ගිහිලා ඇවිත් ආපු කෙනෙක් වෙන්නට පුළුවන්. දඩේ ගිහිලා සංසාර පුරුද්ද කියන්නේ සංසාරයේ පින් තිබෙනවා. ඒක නැත්te නෑ පුණ්‍යේ භාවනාවක් තිබෙනවා. භාවනාවක් තිබෙනවා. නමුත් මේ ජීවිතේදී මොනවද කෙරුවේ නෑ. මේ ජීවිතේ. එහෙම නොකර කෙනෙකුට හැබැයි ඊට සුදුසු ඒ විදිහේම මේ ආචාර්යවරයෙකු නැත්නම් ශාස්ත්‍රවරයෙකු ලැබෙන්නට ඕන. එහෙම නැතුව බෑනේ. හැමදෙනාටම මේ උපකාරය කරන්න බෑනේ. දඩේ ගිය මිනිසයාට දඩයන් කරගන්නට බැරි වුණානේ. වටපිට බලනකොට දැක්කේ කාවද? බුදුරජාණන් වහන්සේ වැඩේ. මෙයා තමයි මට මේ අද මේ වැඩේ වැරද්දේ කියලා ඇද්දේ විදිහ. ඒ දන්නවනේ කතාව. මොකද? ඔව් පාරමිතා තිබෙනවා. අපි කවුරුන් මේ සමහරෙක් හිතනවා අපි කාටවත් ඒ පාරමිතා නැහැ. මම දන්නවා සමහර ඔය දේශන පවත්වන අය ඉන්නවා. ඒ අය කියනවා මේ කොහොමද අපි මේ මාර්ගඵල ලබන්නේ? අඩු ගානේ කල්ප ලක්ෂයක්වත් පාරමිතා පුරන්නට ඕනේ. ඒක හැමදාම දැන් කරන්නට තිබෙන්නේ මෛත්‍රී භාවනාවක් ආදී ඒ බඳු දෙයක් කරලා ඉන්න එකයි කියලා සමහර මේ ගුරුවරු ඒ අය නියම ගුරුවරු නෙවෙයි. ඒගොල්ලන්ව පැක් කරලා අරින්න ඕනේ කොහාට හරි මිනිසුන්ට මඟ වරද්දන නිසා. ඒගොල්ලෝ මාර්ගයේ වරද්දන අය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව නම් මෙයයි මොහොත හෙට අනිද්දා නෙවෙයි.
දැන් සමහරු හිතන්නේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ මේ අපේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ ලෝ පහළ වුණේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කරා පිරිසක් යවන්නට ඉච්චා. සමහරුන්ගේ අදහස් සමහර ඒ විදිහටයි කතා කරන්නේ. ඒක උන්වහන්සේට කරන ඒක විදිහේ නිග්‍රහයක්. මේ ශාසනය උන්වහන්සේ වදාළා. මේ ශාසනය යම් තාක්කල් පවතීද. ඒ තාක්කල් ඒ ගුණධර්ම පුරණු කැමැතියන්ට ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්න. නෑ නෑ. ඒකා සංඛ්‍ය කල්පලක්ෂයක් ඕන කරන්නේ අග්‍ර ශ්‍රාවක වන්න. මහා කල්පලක්ෂයක් වුමනා කරන්නේ මහා ශ්‍රාවක වන්න. මහා කාශ්‍යප අනුරුද්ධ ආනන්ද ආදී මහා මේ ශ්‍රාවකයන් වහන්සේලායි 80 මහා ශ්‍රාවකයෝ. ඒ වගේ ප්‍රකෘති ශ්‍රාවකයන් අනිත් ශ්‍රාවකීන්ට එහෙම කාල නියමයක් නැහැ. එක්කෙනෙක් මේ විනුදුන් දන්නව ඇතිනේ මේ අපේ බණ පොතේම සඳහන් වන්නේ ජෝතිය සිතානන් යත් කුමාරී අර වෙලඳ දෙන්නෙක් හිටියේ උග්ගස් උක්වැවු වෙලඳ මේ ගොවියෝ දෙන්නේ ඒ උක්වල තත්ත්වය ගැන කියන්නේ කොහොමද කපූ තැනින් සියලුම ඒ යුෂ වැగిරෙනවා ඒ නිසා කපූ තැන ඇබයක් ගහලා අරන් එන්නට ඕන අනිත් පැත්තට හරවලා ඇබයක් ගහලා ගේන්න නැත්නම් ඒ යුෂ ටික ඔක්කොම වැක්කිරෙනවා දැන් නම් තලන්නට ඕනනේ එහෙම නෙවෙයි කොහොම හරි මේ සහෝදරයෝ දෙන්නේ කී උක්වැව්වේ එක්කෙනෙක් කෙතට ගිහිල්ලා කපා ගත්තා උග්ගස් දෙකක් සහෝදරයාටයි Tamanටයි කියලා අරගෙන එනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමකට උප්පැණි වුමනා වෙලා උන්වහන්සේ පින්ඩපාතේ වැඩියා මොහු ඉදිරියට මොහු ඒ Tamanගේ උග්ගහේ පැණි පූජා කළා පාත්‍රයේ තවත් ඉඩ තිබෙනවා සලකුවා සහෝදරයාගේ එකත් පූජා කරනවා ඔහු පින් කැමති නම් පින් දෙනවා මුදල් උමනායි කිව්වොත් ඒකට ඒ වටිනාකම දෙනවායි කියලා ඒත් පූජා කරලා ඉතින් ආවා ගෙදර අයියා ඇහුවා කොහෙද ගියේ උක්කෙතට ඉතින් උක්කෙතට ගියාම උග්ගස් එපෑ මං ගෙනාව දෙකක් කෝ උණු සිද්ධිය ඔබේ කොටසත් මම පූජා කළයි මගේ ඒ කොටස පූජා කරලා ඔබේ කොටසත් මම පූජා කළයි ඔබ පින් අනුමෝදන් උන් ගන්නවා නම් ඒ පින් ලබා ගන්නයි ඔබගේ අයිතියනේ එහෙම නැත්නම් ඔබට මුදල් දෙනවා වටිනාකම දෙනවායි ඔහු ඒ පාර ප්‍රාර්ථනාවක් කළා. ඒ දුන් ඒ උද්දානය එතකොටගෙන හරියට ඔහු දුන්න දානයක් මෙන්ම ඔහු අනුමෝදන් වුණා ඒක. එතකොටගෙන ඒ පසේ බුදුරජාණන් වහන්සේට යම් ධර්මයක් අවබෝධ වුණා නම් ඒ ධර්මය මට වහා අවබෝධ වෙනවා. අයියා මේ ගෙදර හිටියේ. අනිත් එක්කෙනා ප්‍රාර්ථනා කළා ටිකක් මේ කරක් ගහලා ඉන්න. මේ දිව්‍ය ලෝක ආදී ඒ සැප සම්පත් විඳලා ඉන්න ප්‍රාර්ථනා කළේ. කරලා ඒ අන්තිමට ප්‍රාර්ථනා කළා මේ සම්පත් ඒ මේ පසේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මය අවබෝධ කරගන්නටත් ලැබේවා. අර ඔක්කොම කරලා ඉවරලා. ඊට පස්සේ බුදු වුණු විපස්සී බුදුරජාණන් විපස්සී මට මතක ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහිදී සහෝදරයා මහාන වෙලා සව් කෙලසුන් නැසලා රහත් වුණා. ඊට කල්ප 30 ගන්න නැත 90 ගන්නකට පස්සේ ඊට කල්ප 90 ගන්නකට පස්සේ බුදු වුණු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහිදී ඒ කාලයේදී අන් සහෝදරයා රහත්. අර ප්‍රාර්ථනාවේ හැටි බලාපොරොත්තු වෙයි. නෑ එහෙම වෙන්නටත් පුළුවන් නොවෙන්නටත් පුළුවන්. ඒක කාට වුණත් ඒ මේ සසර සැරිසරන කාලය තුලදී තමයි මේ පාරමිතා සංඛ්‍යාවට වැටෙන ගුණධර්ම පිළිවෙ නැtei කියලා කාටවත් කියන්න බෑ. අපි නූපන් තැන් තිබෙනවා මේ ලෝකේ අපි නූපන් තැන් එක්තිස් තලයේ අතුරෙන් අපි නූපන් තැන් හැටියට දක්වන්නට තිබෙන්නේ පංච සුද්ධා වාසී. අනිත් එකද තැනක් අපට වැහුණු තැන් නෙවෙයි අපි මේ හැම තැනම ඉඳලා තියෙනවා. ඒ හැම තැනම ඉඳලා තියෙනවා අටමහා නිරය
136ක් වසුපත් නිරය ප්‍රේතාත්ම භාව ආදී මේ හැම තැන්වලම අපගේ අතීතයේදී ඒ කාල ගත කරලා තිබෙනවා. ඒ වගේම මනුෂ්‍ය ලෝකයේ ගුණ ධර්මද පුරලා තිබෙනවා. ඒ නිසානේ දෙව්ලොවදී බබලොවදී නමුත් ඒවා එකක්වත් දැන් කතාවට හරියන්නේ නැහැ. දැන් ඉන්න තත්ත්වය තේරුම් ගන්නට ඕන. දැන් කොහෙද ඉන්නේ? මොනවද කරන්නේ? ලැබිලා තියෙන අවසරයේ කුමක්ද? බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පිළිපැදීමට හැකි තත්ත්වයක් තමන්ට උදා වෙලා තිබෙන්නේ. එහෙම තිබියදී මෙතෙන්දි කරන්නට තියෙන ඒවා නොකර මෙතෙන්දි සමහරව හිතන්නේ කරන්නට තියෙන්නේ මේ ඇර අනිත් ඔක්කොම මේ තමන්ගේ සංසාරයේ කෙටි කරගන්නට දුක් කෙලවර කරගන්නට තිබෙන දේවල් හැර අනිත් ඔක්කොමයි මේ කරන්න තියෙන්නේ කියලා හිතන්නේ. නමුත් කරන්න තියෙන එකම දේ ඒක ගැන අවධානය කොහොමදවත් යොමු කරන්නේ නැහැ. වෙන එකක් කවා පැයක්වත් ඒ සඳහා ගත කරන්නට කැමති නැති අය කොච්චර ඉන්නවද? මේ පිනතුන්ටම සමහර විටක කියනවා ඇතිනේ. මොකටද මේ නිකන් මෙහෙම කාලයක් ගත කරන්නේ? ওই කාලයක් බැරිද වෙන වැඩකට යොදවන්නට කියලා සමහරව හිතනවා. එහෙම හිතන අය සිටිනවා. දැන් ඒක එක එක්කෙනාගේ පිළිගන්න. ඒ වුණාට ධර්මයේ කියන එක අපි තේරුම් ගන්න. ධර්මය දැන් අපි කනවා බොන. ඒ කෑම වීම නිසා සිදුවෙන දෙයක් තියෙනවා. මොකක්ද මේ අපේ ජීවිත යාත්‍රාව පවත්වාගෙන යන්නට ඒ උපකාර වෙනවා. නේ? යාවදේව ඉමස්සකායස්ස භිතියා යාපනාය. ඒක වෙනවා. නමුත් අපි ඒකම විතරක්ද සලකන්නේ. අපි ඊට වඩා කොයිතරම් සලකනවද කෑම දීමේදී? ඒ තිබෙන රසය, ඊට තිබෙන ගිජුකම ආදී කොට. සමහරුන්ගේ ගිජුකම කොයිතරම්ද කියතොත් සමහර දේවල් නැතුව ඒ අයට ඉන්නටම බෑ. බැරි වෙලාවත් අසනීපයක් වෙලා සිහිසම් නැතුව ගියොත් මේ තමන් ආශා කරන කෑමම ඉල්ලන්නට පුළුවන් හරියට හීනෙන් වගේ. මට අසවල් දෙයක් දෙන්න. ඒක සන්තරපණය නොවි මැරුණොත් ඒවා කන්දම ප්‍රේතෙක් වෙලා උපදින්නට බැරි. එහෙම භයානක තත්වයන්හි මිනිසුන් ඉන්නේ. අපි ඉන්නේ. ඉතින් ඒකවා තේරුම් ගන්නට තමයි අපිට මේ නුවණැස ඕන කරන්නේ. නුවණැස සපයා ගැනීමට අන් කිසි දෙයක් නැහැ. කිසි මඟක් නැහැ. වෙන මොන ශාස්ත්‍ර ඉගෙන ගත්තත් බෑ. බුදු දහමම ඉගෙන ගන්නට ඕනේ. බුදු ධර්මයේම පිළිගන්නට ඕනේ. ඒ අනුව පිළිපදින්න. ඒකෙන් තමයි නුවණ උපදවගන්නේ. ඒ නුවණ දැන් මේ අපි ලබන නුවණ. මේ ශ්‍රුතමය ඥානය කියන එකට ඒ අනුව අපි සිතනවා නම් චින්තාමය කියන එකටත් යනවා. විශේෂයෙන්ම චින්තාමය කියන්නේ කාගේවත් උපදේශක් නැතිව තමාම සිතලා ඇති කරගන්නා නුවණ. ඒක චින්තාමය. සුතමේ කියන්නේ කවුරුන් හෝ කියන ලද දෙයක් ගැන අහලා ඒ අනුව ඇති කර ගන්නා වූ නුවණ. චින්තාව සුතමේ. ඊළඟට භාවනාමය කියන එක තමා අර ඒ අසු ඉගෙනගත්ත ඒ ධර්මයේම විය හැකි. නමුත් ඒක භාවනාවට නම් වෙලා. ඒ කියන්නේ භාවනා කරලා. දැන් අපි ඉගෙන ගන්නවා කර්මජ කලාප 9යි. ඒ කර්මජ කලාප 9ක් කියන මේ බව දැනගත් හේතුවෙන් අපි යම්කිසි විදර්ශනා නුවණක් ලැබුවා. කර්මජ කලාප 9යි කියලා දැනගත්ත පමණ ඒක ලැබුණේ නෑ. ඒක තමයි. අන්නේ අවබෝධය ලබන්නට ඕන. ඒක ලබන්න. නැත්නම් මේ ධර්ම මේ බෙදා පෙන්වන ධර්ම සමහර විටක මේවා පිළිබඳව කෙනෙකුට දැනගත්තම ඒ අනුව හිතලා කල්පනා කරලා කතා කරත් හැකි. අහගෙන ඉන්න අය සමහර විටක රැවටෙන්නට පුළුවන්. මේ ධර්ම Taman දැකලායි කියලා. මේ කතා කරන එකම දැකලායි. එහෙමත් හිතෙන්නට. සමහර විට කතා කරන අය ඒව දැකලත් තිබෙන්නට පුළුවන් මේ භාවනාව කළා. භාවනා නොකළා බොහෝ දුරට ඒ කරුණු පිළිබඳව සිතා ගන්නට පුළුවන්. නමුත් ඒක භාවනාවේ නුවණින් මාරු කරන්නට බෑ. ඒ ඉගෙනගෙන ඇති කරගත්ත එක කොයිතරම් දුරට දියුණු වුණත් කියන්නට තිබෙන්නේ සුතමේ ඥානය.
භාවනාවෙන් මේ නුවණ උපදවා ගන්නා තුරු සුත්තමේ ඥානය. ඒකෙන්ම පමණක් ධර්මාවබෝධය කරන්නට බෑ. ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසාගෙන සිටිනවා. ඒ සිටින කල්හි ඔවුන්ට උපදිනවා. ඒ අසාගෙන සිටින්නන්ට සුත්තමේ ඥානය. නමුත් ඒ සුත්තමේ ඥානයෙන් නෙවෙයි අර අවබෝධය ලබන්නේ. ඒ සුත්තමේ ඥානය ලැබමින් සිටින මේ අවස්ථාවේදී මේ කියන දේට අනුව අසා සිටින දේට අනුව සිත යැවීමෙන් ඒ ධර්මයන් පිළිබඳ යථා භූත ඥානය ඔවුන්ට උපදිනවා. ඒක භාවනාවේ නුවණ. භාවනාවේ නුවණ. ඒ නුවණ ලබාගෙනයි මේ මාර්ගඵලාදී ගමනය කරන්නේ. එහෙම නැත්නම් සුත්තමේ ඥානෙ නෙවෙයි. එබැවිනුයි කවුරු හෝ මේ මාර්ගඵල ලබනවා මේ මාර්ගඵල ලබන්නේ විසුද්ධි වශයෙන් දක්වා තිබෙන සප්ත විසුද්ධීන් සම්පූර්ණ කරනවා. ඥාන වශයෙන් දැක්වෙන විදර්ශනා ඥාන සම්පූර්ණ කරනවා. මාර්ගයේ වශයෙන් පෙන්වන තැනදී ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරලා ඒ නිවන අවබෝධ කරගන්න. ඒ සත්‍යයන් අවබෝධ කරගන්න. එහෙම නැතුව කාටවත් කරන්නට පුළුවන් එකක් නෙවෙයි. හිතලා ඇති කරගන්නට පුළුවන් තත්වයක් නෙවෙයි. ඒක තේරුම් ගන්න. ඒකට කලාප කියන ඒවා අපි කීයද කිය 21ක් කිව්වා. කර්මජ කලාප මේ විදිහට තේරුම් ගන්න ලේසිනේ. ඈ චක්කු දසක, සෝත දසක, ගාහන දසක, જીවහා දසක, කාය දසක, ඉති භාව දසක, පුම්භාව දසක, වස්තු දසක, ජීවිත නවක. ඒ නවය. ඊළඟට එන්නේ චිත්තජ කලාප 6. චිත්තජ කලාප 6ට අවිනිබ්බෝග කලාපය කියන සුද්ධාස්තක කලාපය එකක්. අනිත් ඒවා කාය විඤ්ඤාත්ය සමග යෙදෙන කාය විඤ්ඤාති නවකය. ඊළඟට වචී විඤ්ඤාත්යයි ශබ්දයයි සමග යෙදෙන වචී විඤ්ඤාති දසක. එහෙමයි. සුද්ධාස්තකය. ඊළඟට කාය විඤ්ඤාති නවක කලාප. මේක සුද්ධාස්තකයේ කියන අපි අත්දාමයේ රූපාට ඒ කලාප වශයෙන් එකයි. right? the ජීවිත කාය විඤ්ඤාති නවක. එතකොට නවයක්. ඊළඟට වචී විඤ්ඤාති දසකය කියලා කියනවා. වචී විඤ්ඤාති දසකයේ කිව්වේ වචී විඤ්ඤාතියයි ශබ්දයයි. වචී විඤ්ඤාතිය සහ ශබ්දය සහිත ඒ 10 කලාප. සුද්ධාස්තක තනියම නිරාන. මේක සුද්ධාස්තක තනිය. සිටින් උපදවන. ඒ හැමතිස්සෙම උපදිනවා. දැන් අපි ගනිමු අපි භවාංග සිත තිබෙනවා. නෑ ඒ චිත්තජ. දැන් දැන් අපි භවාංග සිටි අපේ භවාංග සිත උපදිනවානේ. ප්‍රථම භවාංග සිතේ පටන් චිත්තජ රූප උපදවනවායි කිව්වේ. ඒ චිත්තජ රූප මොනවාද? සුද්ධාස්තක කලාප. චිත්ත කාය විඤ්ඤාති නවකේ වචී විඤ්ඤාති ශබ්දයක් සමග වචී විඤ්ඤාති දසකය ඊළඟට සුද්ධාස්තකයයි ලහුතා බුතා කම්මඤ්ඤ. සුද්ධාස්තක ලහුත් ඒකට කියන්නේ ලහුතා බුතා කම්මඤ්ඤතා සහිත කීයද 11 කීයේ කලාපයද ඒක? 11ක් කියන කලාප. ලෞතා මුදිතා කම්මඤ්ඤතා කියන කලාප. ඒ ඊළඟට කාය විඤ්ඤාතියත් එක්ක ලෞතාදී තුනත් එකතු කොට කාය විඤ්ඤාති ලෞතාදී 12. ඒක කියන්නේ. කාය විඤ්ඤාති ලෞතාදී 12ක කලාප. ඒ කාය විඤ්ඤාතිය කියනකොට කාය විඤ්ඤාතිය කියන්නේ කය ක්‍රියා කරවීම සඳහා සිතින් උපදවන රූපේන කාය විඤ්ඤාතිය. ඒ කාය විඤ්ඤාතියත් සමග ඇතැම් විටක උපදිනවා ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන තුනක්. එතකොට මේ කාය විඤ්ඤාතිය සහිත වූ ඒ රූප කලාපය නිසා ඒ කියන්නේ මේ රූප කලාප උපදිනවනේ එකක් නෙවෙයි දිගට උපදිනවා. ඒ නිසා
ඒතනත්තා යම් කිසි මේ කාය විඤ්ඤාතිය උපයෝගී කරගෙන ඇතිවන්නා වූ යම් ක්‍රියාවන් තිබෙන්නේ ඒ ක්‍රියාවල මේ පසුබානා බවක් ඇති නොකොට බොහොම හොඳට කර්මන්‍ය ස්වභාවයකින් පවත්වන්නට පුළුවන් කමක් ඇති වෙනවා. මේ ලහුතාදී තුනත් එක්ක ඉදීම හේතු කොටගෙන. තේරුණාද? නෑ දැන් ඒ නිසා තමයි දැන් කාය විඤ්ඤාති ලහුතාදී ද්වාදස්ක කලාප කියන ඒවා අපි මෙහෙම ගනිමු. දැන් සමහර අවස්ථාවලදී අපට මොකක්වත් කරන්නට අමාරුයි. කය නිකන් බොහොම ම්ලාන ගතියකටපත් වෙලා තිබෙන්නේ. තමන් වැඩක යෙදෙන්නට බැරි ගතියක්. හිත තිබුණත් යෙදෙන්නට බෑ. කරන්නට ඕනේ කියලා හිතනවා ඒ වුණාට කරන්නේ. එහෙම වෙලාවෙදී දැන් සමහර ළමයින්ට පාඩම් කරන අවස්ථාවලදී එහෙම තත්ත්වයක් නැති වෙනවා. ඒ විට මොනවාද? අර මොන හරි දෙනවනේ. මොකක් හරි බොන්න දීලා කෝපි හරි තේ හරි ඒ වගේ යම් කිසිවක් බොන්න දීලා 아무තු තත්ත්වයක් ඇති කරනවානේ. නේ? අන්න ඒ වගේ අවස්ථා එනවා. සිතින්ම එනවා. දැන් සිතේ ප්‍රබෝධය මෙතන කියන්නේ සිත ගැන. එතකොට සිත ගත්තම සිතත් පසුබාන බවින් යුක්ත වෙන අවස්ථා තිබෙනවානේ. ඒ සිත පසුබාන්නේ තීන මිද්ද කියන මේවා ඇතිවීම නිසා. නේ? තීන මිද්දේ. ඊළඟට මොකද කරන්නේ? දැන් තීන මිද්දේ ඇති වුණාම තීන මිද්දේටම ඉඩ දීලා ඉන්න බෑනේ. තීන මිද්දේ දුරු කරගන්නට. තීන මිද්දේ දුරු කරගන්නට තිබෙන්නේ තීන මිද්දේ උපදින අකුසල් සිතක. නේ? පංච අනේකාන්ත කර්මකේ කියලා ගත්තේ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස පූජා කියන ඒ අතත් ආකාශ ධාතුවක් කියන ඒ නවය අනේකාන්ත කර්මකේ ඊළඟට චිත්තජ රූප සියල්ලම 15ක් කියලා එනවා චිත්තජ රූප 15ක් ඒකාන්ත චිත්තජ රූපේ කියලා තිබෙන්නේ දෙකයි. ඒ දෙක අපි ඉගෙන ගත්තා කාය විඤ්ඤාති රූපයයි වචී විඤ්ඤාති රූපයයි අනේකාන්ත චිත්තජ රූප තිබෙනවා 13ක්. ඒ නේද? ඔව් අනේකාන්ත චිත්තජ රූප 13යි කිව්වේ අර 9 ඉතින් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස පූජා ආකාශ කියන 9ක් ඊළඟට ශබ්දයක් අනේකාන්ත චිත්තජ රූපයක් නේ. ශබ්දත් ලහුතා මුදිතා කම්මඤ්ඤතා රූපස්ස ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන ඒ රූප තුනක්. අපි ඊළඟ දවසේ එතනට යන්න බලාපොරොත්තු වෙනවා. අපි සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති යතෙන්ති චේතනං භූතියා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතෙන්ති චේතනං භූතියා සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති යතෙන්ති චේතනං භූතියා දුක්ඛප්පත්තාති දුක්ඛා ප්‍රපත්තාති භයං දුක්ඛප්පත්තාති දුක්ඛා සබ්බේ පාරිමු ආකාශත්ථාච කුම්මත්ථා දේවානාගා මිත්‍තිකා පුඤ්ඤන්තං වන්දකම් ස්ථාපනං ආකාශත්ථාච කුම්මත්ථා දේවානාගා මිත්‍තිකා පුඤ්ඤන්තං විරංගකම් ස්ථාපනං ආකාශත්ථාච කුම්මත්ථා දේවානාගා මිත්‍තිකා පුඤ්ඤන්තං විස්වා පුඤ්ඤන්තු වං සදං